අද මම මේ සජ්ජායනය කරන්න යන්නේ Introduction to Tantra නමින් ටිබෙටන් යෙෂේ ලාමාතුමා රචනා කර තන්ත්‍රයානට හැඳින්වීමක් නමින් සිංහලට පරිවර්තනය කළ තියෙන ග්‍රන්ථයේ පස්වන කොටස. මෙම ග්‍රන්ථයේ සිංහල පරිවර්තකයෝ මහාචාර්ය ගුණපාල ධර්මසිරි සහ මහාචාර්ය W.M. ගුණතිලක යන විද්වතුන්. මුද්‍රිත කෘතියේ 46 වෙනි පිටුවේ සිට මෙම 4 වෙනි පරිච්ඡේදය සජ්ජායනය කරනවා. මේ සජ්ජායනයේ 5 වෙනි කොටස. සාමාන්‍ය දර්ශනයන්හි ඒකාධිකාරත්වයේ බිඳහිලීම. සීමාවන්ගෙන් ඔබට යාම තමාම දේවතාවෙකු වශයෙන් දැකීම. මේ ආකාරයෙන් තෘෂ්ණාවේ ශක්තිය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වූ ආකාර දෙකකින් අප කෙරෙහි බලපා හැකි බව අපට දැකිය හැකි වන්නේ. තන්ත්‍රයානයේ එන්නා වූ පරිවර්තන උපක්‍රම මාර්ගයන් තුලින් මෙම ශක්තිය ආලෝකයේ සහ ආනන්දමය ප්‍රඥාව බවට හරවාගෙන එමගින් අපගේ වර්ධනය සඳහා බලපාන්නා වූ ඉතා බලවත් ශක්තියක් ලෙසට පරිවර්තනය කර ගැනීමට අපට හැකිවන්නේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙම තෘෂ්ණාමය ශක්තිය ඇලීමට හා ග්‍රහණය කිරීමට සම්බන්ධ වූ අපට සාමාන්‍යයෙන් පළපුරුදු රටාවන්ගේ ආහාර බවට පරිවර්තනය වීම. එයින් සිදුවන්නේ අපගේ සතිය සිහිය අඩු වීමත් ඒ අතර අපගේ අඥානකම සහ අතෘප්තිකර භාවයේ තවදුරටත් තහවුරු කිරීමත්. අධ්‍යාත්මික ශක්තිය ගවේෂණය කරන්නා වූ තැනැත්තාට මුහුණ පාන්නට සිදුවන ප්‍රධාන කාර්යයක් නම් මෙම අතෘප්තිකර චක්‍රයේ දිගින් දිගටම පවත්වාගෙන යාමට වගකිය යුතු වන්නා වූ කරුණු හැකිතරම් දුරට පැහැදිලි ආකාරයට දැන හඳුනා ගැනීමත්, ඉන්පසු ඒවායේ විනාශකාරී භාවයට විරුද්ධව ඉදිරිපත් කළ හැකි ඉතාමත් හොඳ ඖෂධය භාවිතා කිරීමත්ය. තන්ත්‍රයානයේ සතු පරිවර්තන බලවේගයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගත හැක්කේ එවිට පමණි. බෞද්ධ තන්ත්‍රයානයට අනුව අප අතෘප්තිකර චක්‍රයක් තුළ හිරවී සිටින්නේ ඇතිසැටිය පිළිබඳව අප දරන්නා වූ මතය ඉතා පටුවන නිසාත්, අපගේ හුස්ම හිර කරවන තරමට පීඩාකාරී වන නිසාත්, අප කවුද යන්න ගැනත්, අපට කුමන තත්වයකට පත්විය හැකිද යන්න ගැනත් අප දරන්නේ ඉතාම සීමිත මෙන්ම අපෝ සීමා කරන්නා වූද මතයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ අපගේ ආත්ම ප්‍රතිරූපය තමා පිළිබඳව අප දරන මතේ ඉතා පීඩාකාරී වශයෙන් පහත් වූද නිෂේධනාත්මක වූද එකක් වීමයි. මේ නිසා අපි ප්‍රමාණවත් නොවූද බලාපොරොත්තු රහිත වූද තත්වයක සිටින්නමු යයිද හඟිමු. අප පිළිබඳව මෙතරම් කාලකන්ණි මතයක් දරන තාක්කල් අපගේ ජීවිතයේ අර්ථ විරහිතව පවතිනවා ඇත. බොහෝ දෙනා සිතන්නේ මිනිසුන් යනු වඳුරන්ට වඩා තරමක් දියුණු අය බවත්, එවෙන්ම මිනිස් මනස යනු මොළය තුළ ඇතිවන්නා වූ රසායනික ප්‍රතික්‍රියාවන් මාලාවක් හා විද්‍යුත් ධාරාවන් සමූහයක් පමණක් බවත්. එවැනි මතයකින් සිදුවන්නේ අප හුදු ද්‍රව්‍ය පිණ්ඩයක් බවට කුඩා කර දැමීමත්, එමගින් මිනිස් පැවැත්මට උසස් තලයකට නැගී හැකි බව පිළිබඳ සංකල්පය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමත්. මිනිසත් බව පිළිබඳව එබඳු පටු ආකල්පයක් ගැන ඇත්ත වශයෙන් විශ්වාස කරන්නා වූ එබඳු මිනිසුන්ට තවදුරටත් ජීවත් සිටීමේ ඇති අර්ථයක් තිබේද? සමහර විට ඔවුන්ට අවශ්‍ය වන්නේ අපගේ මූලික තත්ත්වය වන දුහවිලි බවට දිරා යාමට ප්‍රථම හැකිතරම් ප්‍රීතිමත් සංවේදනයන් බින්දනය කිරීමේ උදු බලාපොරොත්තු පමණක් විය හැකිය. නූතන සමාජයේ පවත්නා වූ මනුෂ්‍යත්වයෙන් දුරස්ත වීම කෙරෙහි
බොහෝ දුරට බලපා ඇත්තා වූ එබඳු බලපා ඇත්තේ එබඳු කාලකන්ණි ආකල්පයකි. මිනිස් හැකියාව පිළිබඳ මෙබඳු අසාධාරණ වූ පහත් හැඟීමක් තන්ත්‍රයානයේ මගින් අභියෝගයට එල්ල කරනුයේ අප හා අනිකුත් සෑම දෙනාම දෙවිවරුන් හා දේවතාවයන් වශයෙන් ලෝකෝත්තර මේ ආකාරයෙන් සුන්දර වූ අය ලෙසට බලන්නේ කෙසේදැයි පෙන්වා දීමෙනි. තන්ත්‍රයානයේ සියලුම මට්ටම් වලදී ප්‍රගුණ කළ යුතු අත්‍යවශ්‍ය අභ්‍යාසයක් නම් අප පිළිබඳව අප දරන්නා වූ සාමාන්‍ය සංකල්පයන් දිය කර හැර ඉන්පසු මෙම සංකල්පයන් දී වී ගිය ශුන්‍ය වූ අවකාශය තුළින් දේවතාවකගේ ප්‍රභාස්වරූ ආලෝක ශරීරයක් ලෙසට පහළ කරවීමේ. මේ නිරූපණය වන්නේ අපගේ ගැඹුරුම පැවැත්මේ ඇත්තා වූ සාරමේ නිරවුල් බවේ. එබඳු භාවනාමය දේවතාවක වශයෙන් අපෝම දැකීමට අප අභ්‍යාස කළ තරමට ජීවිතය තුළ සිදුවන්නා වූ සාමාන්‍ය බලාපොරොත්තු කඩවීම් සහ ඉච්ඡා බංගත්වයන් කෙරෙහි අප තුළ ඇත්තා වූ බන්ධනයන් ක්‍රමක්‍රමයෙන් අඩු වී යන්නේය. මෙම ආත්ම දර්ශනයෙන් අපගේ ජීවිතය පිළිබඳ පාලනය අපතර ගැනීමට එමෙන්ම අපගේ ඊ타මත්ම ගැඹුරු ස්වභාවය ප්‍රකාශ කළ හැක්කා වූ සුද්ධ වූ පරිසරයක් අපට නිර්මාණය කර ගැනීමටත් ශක්තිය අපට ලැබී යන්නේය. විවිධ ආගම් හා දේව පුරාණයන්හි සඳහන් කරනු ලබන දෙවිවරුන් හා දේවතාවයන් සමග තන්ත්‍රයෙහි එන ධානී දේවතාවන් පටලවා නොගත යුතුය. මෙහිදී අප සමග අනන්‍ය වීමට එක්වීමට අප තෝරා ගන්නා දේවතාවා මගින් නිරූපණය කරනු ලබන්නේ අප තුළ සැඟවී පවත්නා පූර්ණ බුද්ධිමත් බුද්ධත්ව අනුභූතියේ සාරමය ලක්ෂණයන්ය. මනෝවිද්‍යාවේ භාෂාවෙන් මේ ප්‍රකාශ කළහොත් එබඳු දේවතාවක යනු අපගේ ගැඹුරුම ස්වභාවයේ පුරාකෘතියකි. නැතොත් අපගේ විඥානයේ ඊටම ගැඹුරුම ස්තරයේ මට්ටමේ පුරාකෘතියකි. තන්ත්‍රයානයේ එබඳු පුරාකෘතික ප්‍රතිරූපයන් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන් සහ ඒ සමග අනන්‍ය වීමෙන් අප බලාපොරොත්තු වන්නේ අපගේ පැවැත්මේ ඊ타මත්ම ගැඹුරු අංශයන් අවදි කරලීමටත් එමගින් ඒවා අපගේ වර්තමාන පැවැත්ම තුළට ගෙනීමටත් ඊ타මත්ම සරල වූ සත්‍යයක් නම් අප පරමාර්ථමය වශයෙන් සුද්ධ වූ ශක්ති සම්පන්න වූ හැකියාවලින් යුක්ත වූ අය ලෙසට අප විසින් සලකුණු ලබන්නේ නම් අප සත්‍ය වශයෙන් මෙම ලක්ෂණයන් වර්ධනය කරගන්නා බවය. එමෙන්ම අප මෝඩ හා මන්ද බුද්ධික අය හැටියට අප සලකන්නේ නම් අප පත්වන්නේ එබඳු වූ තත්ත්වයකට. තාන්ත්‍රික පරිවර්තනය පිළිබඳ උදාහරණයක් ඉදිරිපත් කළොත් වමතින් බුදුන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව ඉගෙනීම ඇතුළත් ග්‍රන්ථයක් දරමින් දකුණතින් වෙන්කොට දැකීමේ ප්‍රඥාව නැමැති කඩුව දරමින් සාමාන්‍ය රතු පැහැයට හුරු කහවර්ණය නිරූපණය කර ඇත්තා වූ කුමාර දේවතාවක වන මංජුශ්‍රී වශයෙන් අපට අපෝ මනෝ නිර්මාණ කරගත හැකිය. අප පිරිමියෙකුද ගැහැණියෙකුද අපට මෙසේ කළ හැක. මක් නිසාද ස්ත්‍රී පුරුෂ වශයෙන් අප විසින් කොට ලබන සාමාන්‍ය බෙන්කොට හඳුනා ගැනීම වලින් තාන්ත්‍රික මනෝ නිර්මාණයන් සම්පූර්ණයෙන්ම ඔබට යන බැවින්. එබඳු මනෝ නිර්මාණය කරගන්නා ලද්දා වූ ප්‍රතිරූපයක් ඇත්ත වශයෙන්ම නියම මංජුශ්‍රී වන්නේ නැත. නියම මංජුශ්‍රී නම් ඒ පූර්ණ හැකියාවන් ශක්‍යතාවයන් සම්පූර්ණව අවබෝධ කරගෙන ඇත්තා වූ මනසක් තුළ ඇති අංග සම්පූර්ණ වශයෙන් අනාවරණය වූ ප්‍රතිභා ඥානය වන්නා වූ ප්‍රඥාවමය. මෙම විශේෂ දේවතාවාගේ ස්වරූපෙන් අපදෙස බැලීමේ පරමාර්ථය වනුයේ අප තුළ දැනටම ගැබ්ව පවතිනා වූ ප්‍රඥාවේ වර්ධනය වේගවත් කිරීමේ. උදාහරණයක් වශයෙන් මංජුශ්‍රීගේ අතේ ඇති දෙපැත්ත කැපෙන කඩුවෙන් සංකේතවත් වනුයේ වැරදි සංකල්පයන් හා මිත්‍යා විශ්වාසයන් දෙකට කරමින්
සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට ප්‍රබුද්ධ ප්‍රඥාවට ඇති හැකියාවයි. එබඳු දේවතාවක සමග වඩා කුළුපගව අනන්‍ය වූ තරමට එතුමාගේ එක් ලක්ෂණන් පිළිබඳව වඩා කුළුපග වූ තරමට එතුමා මගින් නිරූපණය වන්නා වූ ලක්ෂණයන් අපගේ මනස තුළ වර්ධනය වීම අප විසින් වඩා උත්තේජනය කරනු ලබන්නේ. මෙම ප්‍රාගුණ්‍යයේ මූලික අවස්ථාවලදී තමා දේවතාවක වශයෙන් දැකීමේ ක්‍රියාවලිය බොහෝ දුරට කෘත්‍රිම ස්වරූපයක් උසුලන්නේය. නියම උත්සාහයෙන් යුක්තව මෙම දේවතා යෝගී අභ්‍යාස කරගෙන යන විට මෙම ස්වයං නිර්මාණය වූ දේවතාවා අපගේ වර්තමාන ස්වයං ප්‍රතිරූපයට වඩා දියුණු පැහැදිලි බවකින් යුක්තව දැකිය හැකි වන්නේය. අපගේ මනසේ ඇත්ත වශයෙන් මෙම දේවතාවාගේ මනස බවට පත්වන්නේය. එමෙන්ම අපගේ සාමාන්‍ය ඉන්ද්‍රිය අනුභූතීන් අප දකින අසන රස විඳින යනාදී අනුභූතීන් එම දේවතාවාගේ ආනන්ද වේ වින්දනයන් බවට පරිවර්තනය වනු ලබන්නේ. මේ සුරංගනා කතාවක් නොවේ. අතීතයේ සිටියා වූද අසංඛ්‍ය වූ තාන්ත්‍රික යෝගාවචරයන් විසින් එබඳු පරිවර්තනයන් අනුභූතිමත් කර ඇත. එමෙන්ම අප සෑහෙන උත්සාහයක් ගන්නේ නම් එබඳු ලෝකෝත්තර ප්‍රතිඵල අනුභූතිමත් කිරීමට කිසිදු බාධාවක් ඇත්තේ නැත. ආත්ම පරිවර්තනය පිළිබඳ ගැටලු. මංජුශ්‍රී හෝ වෙනත් දේවතාවක වශයෙන් මා විසින් මාව ප්‍රභව කළ යුත්තේ යැයි ඔබ අසනු ඇත. මිනිසෙකු හෝ ගැහැණියක වශයෙන් මාව ප්‍රභව කර ගැනීමට දැනට මට අපහසු දෙයකි. එම නිසා මගේ පෙනුම වෙනස් කොට මංජුශ්‍රී වෙස්මුහුණ නම් වූ වෙනත් වෙස්මුහුණක් මා විසින් දමාගත යුත්තේ ඇයි? අප විසින් මෙහිදී මතක තබාගත යුතු දේ නම් අපවම මංජුශ්‍රී වශයෙන් ප්‍රභව කරන විට එයින් උත්සාහ කරනුයේ අප දැනට පවත්නා වූ තත්ත්වෙන් වෙනස් වූ ආකාරයකට පහළ වීමට නොවේ. එබඳු දිව්‍යමය නිර්වාණයකට අයිතිවන්නා වූ ගාම්භීර වූ ලක්ෂණ මේ අවස්ථාවේදීම අප තුළම පවතින්නේය. දේවතාවක වශයෙන් ප්‍රභව වීම හෝ නිර්මාණය වීම සඳහා අප ප්‍රගුණ කිරීමට හේතු වන්නා වූ කරුණ නම් මම කැතේ, මෝඩ, දුර්වල, වටිනාකමින් තොර යන ආදී වශයෙන් සිතමින් ආත්මානුකම්පී ආකල්පයට සම්බන්ධ සීමිත ප්‍රක්ෂේපණයන් තුළ කාලකන් ලෙස සිරවී සිටින්නේ නැතිව ඒ වෙනුවට එබඳු දිව්‍යමය ලක්ෂණයන් අංග සම්පූර්ණ වශයෙන් හඳුනා ගැනීමටත් වගා කර ගැනීමටත් හැකිවීමය. එහෙත් තවදුරටත් ඔබ මෙසේ කල්පනා කිරීමට ඉඩ ඇත. මංජුශ්‍රී හෝ වෙනත් තාන්ත්‍රික දේවතාවක මේ මොහොතේ පවතිනා වූ මාගේ සාරය විය හැකි කෙසේද? මා මේ එකම දේවතාවක වශයෙන් පෙනෙන්නේ නැත. මම නිල් පාට හෝ කොළ පාට හෝ කහ පාට හෝ නොවෙමි. එම බොහෝ දේවතාවන්ට තිබෙන්නාක් මෙන් මට මුහුණු දෙකක් හෝ අත් දෙකක් ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම මේ ආකාරයෙන් මතභේදයන් පැන්නගෙන ඇත. එහෙත් එබඳු මතභේදයන් තුරන් කර දැමීමට නම් අප විසින් පළමුව අපගේ සත්‍ය ස්වરૂපය කුමක්දයි ඉතා කිට්ටුවෙන් පරීක්ෂා කර බැලිය යුතු වෙමු. ප්‍රථමයෙන්ම ඔබගේ දැන් තිබෙන්නා වූ මුහුණ ඔබ නොවන්නේ. ඔබගේ ඇටසහ මස් ඔබ නොවන්නේ. එමෙන්ම ඔබගේ රුධිරය හෝ ඔබගේ මාංශ පේශීන් හෝ ඔබගේ ශරීරයේ ඇති වෙන යම් කිසි කොටසක් හෝ ඔබගේ නියම සාරය වන්නේ නැත. ඔබගේ ශරීරයට තනියම ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති නිසා ඒ යාන්ත්‍රික රෝබෝ කෙනෙකු මෙන් යයි තරමක් දුරට ඔබට කිව හැකිය. ඒ වෙන යම් කිසි දෙයක් මගින් පාලනය කළ යුතු ඇත. රෝබෝ කෙනෙකු පාලනය වනු ලබන්නේ හා ක්‍රියාත්මක වනු ලබන්නේ පරිගණක ක්‍රියා පද්ධතියකින් නිසා ඔබගේ ශරීරයට ජීවය ගෙන්දවනු ලබන්නේ ඔබගේ මනස හෝ විඥානය හෝ ආත්මභාවය මගින්.
එබැවින් ඔබගේ නියම සාරය කුමක්දයි ඔබ සොයා බලන්නේ නම් ඔබගේ ජීවිතය ජීවත් කරවීමට වගකිව යුතු වන්නේ කුමක්දයි සොයා බැලීමට ඔබ විසින් අවධානය යොමු කළ යුත්තේ ඔබගේ මනස තුළට. ඊළඟට අවබෝධ කළ යුතු කරුණ නම් ඔබ උපන් මොහොතේ පටන් මේ දක්වා ඔබ විවිධ ආකාරවලින් පෙනී සිට ඇති බවයි. අපි කිසිවෙක් ස්ථිතික හෝ නොවෙනස් වන අය නොවෙමු. උදාහරණයක් ගතොත් ඔබ තරහින් පිරී ඇති විටක ඔබ යකෙකු ලෙස පෙනෙන්නේය. එමෙන්ම අනෙක් අවස්ථාවලදී මෛත්‍රියෙන් පිරී තිබෙන විට ඔබ ලස්සන සුරංගනාවක ලෙස පෙනෙන්නේය. තරහ හෝ ශාන්ත හෝ ඊර්ෂ්‍යාසගත වූ මෛත්‍රීසගත වූ කරුණාසගත වූ මෝඩ වූ ප්‍රඥාවන්ත වූ යන මේ විවිධ පෙනී සිටීම් කිසිවක් මූලික වශයෙන් ඔබගේ ශරීරයෙන් ඔබගේ භෞතික රූපයෙන් ජනිත වන්නේ නැත. ඒ සියල්ලක්ම ජනිත වන්නේ ඔබගේ විඥානයේ බලයෙන්, ඔබගේ මනසේ බලයෙන්. විවිධ ආකාරයේ චිත්ත වේග හා අධිමුක්තියින් දහස් ගණනක් ජනිත කරවීමට මනස ශක්තිය ඇත්තේ. එමෙන්ම ශරීරයේ කිසිදු විකල්පයකින් තොරව මනස පසුපස යන්නේ. මේ කරුණ මෙසේ වූද අපි නිතරම අපෝ සම්බන්ධ කරන්නේ මනසට වඩා අපගේ ශරීරයේ සමගය. ඒ හරියට අපේ ස්වාමියා නම් මනස නොව ශරීරයයි සිතීමක් බඳුයි. ඒ බොහෝ දුරට අපගේ ශරීරයේ වහලුන් බවට පත්වීමක් බඳුයි. විනාඩි කිහිපයක රූපවාහිනී යන්ත්‍රයේ විවෘත කොට බලා සිටියොත් අපට පැහැදිලි වෙන දේ නම් ශරීරයේ අවධාරණය කිරීම සඳහා අපේ සංස්කෘතිය කොතරම් විශාල ශක්තියක් යොදවන්නේද? මනස වර්ධනය කිරීම සඳහා කොතරම් අල්ප අවධාරණයක් යොදවන්නේද යන බවේ. හැමදේම අවුල්සාගත තත්වයකට පැමිණ තිබීම ගැන හුදුම විය යුතු නැත. මේ ආකාරයෙන් මනසට වඩා ඉදිරියෙන් ශරීරයේ තැබීම අප කරන එකම වරද නොවේ. අපගේ රළු භෞතික ශරීරය අපගේ එකම ශරීරය නොවන බවද අප විසින් අවබෝධ කරගන්න නොලබන තවත් කරුණකි. මේ පිළිබඳව පසුව තව කරුණු කියන්නේ. ඒත් කෙටියෙන් කියතොත් අපගේ සාමාන්‍ය භෞතික ශරීරය තුළ වඩා සීම් වූ විඥානමය ශරීරයක්, එන විඥානයේ ගැඹුරු මට්ටම් සමග සම්බන්ධ වූ ශරීරයක් පවතින්නේ. ආනන්දමය ප්‍රඥාවේ සත්‍ය වූ ශක්තියින් පැනනගින්නේ මෙම ඉතා සීම් වූ මට්ටම් වලින්. අපගේ ජීවිතයේ ස්වභාවය සම්පූර්ණ පරිවර්තනය කිරීමේ හැකියාවක් මෙම ශක්තියට ඇත්තේ. මෙම ආනන්දමය වූ ප්‍රඥා ශක්තියේ සම්පූර්ණ වර්ධනය තාන්ත්‍රික දේවතාවන් මගින් සංකේතවත් වනු ලැබේ. කුමන වර්ණයකින් යුතුවද, කෙතරම් මුහුණු ප්‍රමාණයක් තිබුණද, එබඳු දේවතාවන්ගේ දේවතාවකකින් දැන් පවත්න අපගේ සාරය සහ අපට අනාගතයේදී පත්වේ තත්ත්වය නිරූපණය වනු ලැබේ. එනිසා දේවතා යෝගයේ මගින් කරනු ලබන්නේ අභව්‍ය දෙයක් මනත් කල්පනය කිරීමක් නොවේ. ඇත්ත වශයෙන්ම අදහස් වනු ලබන්නේ අපගේ මනුස්ස විඥානයේ ක්‍රමිකව හික්මවීමෙන් හා ගැඹුරු අන්දමින් පරිවර්තනය කිරීමෙන් අපට හැකි ඉහළම මට්ටමින් ජීවත් වීම සඳහා ඉදිරිපත් ඇති අතිශයින්ම ප්‍රායෝගික අභ්‍යාස ක්‍රමයකි. ඉතා අමුතු වූ හා ප්‍රායෝගික නොවූ දෙයක් හැටියට දේවතා යෝගී මුලදී පෙන්විය හැකි නමුත් සැකෙන් යුක්තව බටහිර රටවලට පවා තම වටිනාකම ඒත්තු ගැන්වීමට සමත් වූ ඊට සමාන අභ්‍යාස ක්‍රමයක් ගැන සිතා බැලීමෙන් එම ක්‍රමයේ කෙතරම් ප්‍රතිඵලදායීදයි අපට හැඟීමක් ඇති කරගත හැකි වනු ඇත. උදාහරණයක් ගතහොත් නිර්මාණාත්මක මනෝ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුලින් පමණක් පිළිකා හා වෙනත් බරපතල රෝගයන්ගෙන් නිදහස් වුණු අය පිළිබඳ වාර්තාගත අවස්ථාවන් බොහෝමයක් ඇත්තේ. මගේ ශරීරයේ පිළිකාවකින් පිරී ඇත. මම මරණය කරා ගමන් කරමින් සිටිමි. යනාදී වශයෙන් සිතනවා වෙනුවට මේ අය තමන් සෞඛ්‍ය සම්පන්නයන් සහ නිරෝගී අය ලෙස තමාව දකිති. රෝගී බව පිළිබඳ ප්‍රතිරූපයේ මනසින් අත්හැර දමනු ලබන අතර
ඒ වෙනුවට ප්‍රභා සම්පන්න වූ සහ ජීව සම්පන්න වූ ප්‍රතිරූපයක් නිර්මාණය කෙරෙයි. වෛද්‍යවරුන් විසින් සියලු බලාපොරොත්තු අතහැර දැමූ පසුව පවා මෙම උපක්‍රමයේ බොහෝ අවස්ථාවලදී ප්‍රතිඵල සහිත බව ඔප්පු වී ඇත. ශරීරය හා මනසේ සෞඛ්‍ය මූලික වශයෙන් අපගේ ස්වයං ප්‍රතිරූපයේ පිළිබඳ ප්‍රශ්නය. මොනෑම් කරුණ නිසා හෝ තමන් පිළිබඳව නරක විදියට සිතන අය කාලකන්ණි තත්ත්වයට පත්ව ඒ තත්ත්වයෙන් සිටින අතර තමාගේ අධ්‍යාත්මික නිදානයෙන් හඳුනාගෙන ඒවායින් නියම ප්‍රයෝජනය ගත හැකි අයට ඉතාමත් බරපතල දුෂ්කර අවස්ථාවන්ගෙන් පවා ගොඩීමට හැකි වන්නේය. අපගේ ස්වයං ප්‍රතිරූපයේ උඩට ගැනීම සඳහා දේවතා යෝගී ඉතා ගැඹුරු උපක්‍රමයක් වන්නේය. අප තුළ ඇති ආශ්චර්යමත් හැකියාවන් මස්තක ප්‍රාප්ත කිරීම සාධනය කිරීම සඳහා තන්ත්‍රයානය ඉතා ශනික වූද බල සම්පන්න වූද උපක්‍රමයක් වන්නේ මේ නිසාය. එවැනි දේවතාවක තුළට සාර්ථක වශයෙන් අපට පරිවර්තනය කිරීමට එරෙහිව සිටින්නා වූ ලොකුම බාධකය නම් සාමාන්‍යයෙන් දකින දේ පිළිබඳව අප තුළ නිරන්තරයෙන්ම ඇති තදබල විශ්වාසයයි. අප පිළිබඳව අප තුළම ඇති සාමාන්‍ය දැකීම අප පවත්වාගෙන යන තාක් කල් අප ප්‍රබුද්ධය ලෙස දැකීමට ඉඩක් ඇතිවන්නේ නැත. අපගේ රළු භෞතික රූපය සමග එසේ බලවත් ලෙස අප අනන්‍ය ලෙස සැලකීම අප දිගටම කරගෙන යන්නේ නම් දේවතාවකගේ විනිවිද පෙනෙන සුළු ආලෝකමය ශරීරයක් අපට ඇති බව ඇත්ත වශයෙන්ම දැකීමට අපට හැකිවන්නේ නැත. අපගේ මනසේ මූලික ස්වરૂපය නම් වෙන කිසිවක් නොව ඒ තුලින් ගමන් කරන්නා වූ මායාවන් සහ රළු සංකල්පයන් පමණක්ම යයි අප දිගින් දිගටම සිතන්නේ නම් අපගේම පැවැත්මේ සාරමය වූ සුද්ධ ස්වභාවයේ ස්පර්ශ කිරීමට අපට කිසි දිනක හැකිවන්නේ නැත. එම නිසා අංග සම්පූර්ණ ආත්ම සාධනයේ පිළිබඳ තෘප්තිය සාක්ෂාත් කිරීමට අප ඇත්ත වශයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ නම් සාමාන්‍ය දැකීම් වල සහ සංකල්පයන්ගේ ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා ක්‍රමයක් සොයාගත යුතුය. අප දැනට කරන්නා වූ ඉතා රළු හා සීමිත වූ ආකාරයෙන් අපගේ ශරීරයට හා අපගේ මනසට අපගේ ස්වයං ප්‍රතිරූපයට සම්බන්ධ වීම සහ එම සම්බන්ධය එලෙසටම දිගටම ගෙන යාම කෙතරම් භයානක දෙයක්ද යන්න පිළිබඳව අප මුළු හදවතින්ම පැහැදිලිව අවබෝධ කරගත යුතුය. අප විසින් වටහාගත යුතු දේ නම් අප දකින දෙය සාමාන්‍ය අයුරින් එලෙසම මෝඩ විදියට පිළිගැනීම නිසා අප වඩා වික්ෂිප්ත වූ අනාරක්ෂිත වූ අතෘප්තිකර තත්වයකට පත්වන බවේ. අතීර්ණය හා බිය කෙරෙහි අප තුළ යම් නැඹුරුවීමක් ඇද්ද? එය අපේ දෛවත්වමය වූ දිත්ව ස්වරූප වූ මනසේ ලක්ෂණයක ප්‍රතිඵලයක් වන්නේ. තම මනසේ ස්වභාවය වන්නේ බැලූ බැලමට කෙලවලක් නැස්සේ පෙනෙන ආකාරයට විසංවාදී සිතුවිලි ජනනය කිරීමයි. මා බලාපොරොත්තු වන්නේ මා හොඳ කෙනෙක් හැටියට පෙනෙනු ඇත කියයි. ඒත් මා නරක අයෙකු ලෙස පෙනෙනු ඇතැයි මම බිය වෙමි. අප කෙරෙහිම සාමාන්‍යයෙන් කරනු ලබන විනිශ්චයන් කෙතරම් කෘත්‍රිම දැන කාරණේද එයින් පැහැදිලි වන්නේ. ඇත්ත වශයෙන්ම කිවහොත් යම්කිසි මිනිසෙකුගේ හෝ ගැහැණියගේ නියම වටිනාකමේ මිනුමක් හැටියට බාහිර පෙනුම සත්‍ය වශයෙන්ම සැලකිය නොහැක. ඒ සේවොත් බාහිර පෙනුමේ ඉතා සුළු අඩුපාඩුකම් ඒවා සත්‍ය උද මනසින් මවාගත් ඒවා වුවද අප තුළ කලබල ඇති කරවීමට ඒවා සමත් වන්නේ. සමහරුන් තමම් කෙතරම් කැත වටිනාකමින් තොර පිළිකුල් සහගත යයි සිතන්නේද කියොහොත් එසේ සිතා නිරාහාර වීමෙන් මරණය ළඟා කරගන්නා තරමේ අය පවා සිටිති.
මේ අන්තගාමී උදාහරණය. එසේ වුවත් මට සිතෙන්නේ නම් අප බොහෝ දෙනෙකු එම කරුණ නිසා හෝ මේ කරුණ නිසා හෝ අප පහත් කර සලකමින් තමාම කාලකන්නි තත්ත්වයකට පත් කරගන්නා බවය. තන්ත්‍රයාන්ට පෙරවදක් කෘති පස්වෙනි සජ්ජායන කොටස මෙන් නිම කරමි. 56 වෙනි පිටුවෙන් මෙම සංජානන කොටස අවසන් වේ. තෙරුවන් සරණයි.